නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ ධම්මා කතමේ ද්වේ යාච සංයෝජනීයේසු ධම්මේසු අස්සාදානුපස්සිතා යාච සංයෝජනීයේසු ධම්මේසු නිබ්බිදානුපස්සිතාති. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බෙලෙන් පින්නත් වූ ඔබ සියලු දෙනාටම හැම සැනසෙල්ලක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍ය රත්නය ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හෙබි භාග්‍යවතුන් වහන්සේ විසින් මනුෂ්‍ය ප්‍රජාවත් සියලු සත්වයනුත් සැනසෙල්ල ලැබීම පිණිස දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවන්ගෙන් එක්තරා වූ දහම් කොටසක් පින්වත් වූ ඔබ වෙනුවෙන් ප්‍රකාශ කරන්නටයි දේශනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් මා විසින් මාතෘකා කරගනු ලබන්නේ අංගුත්තර නිකාය සංයෝජනීය සූත්‍රයෙහි සඳහන් උතුම් ධර්ම කොට්ඨාසයක්. මේ ධර්ම කොට්ඨාසය සැනසෙල්ල හොයාගෙන යන හැම කෙනෙකුටම මහත්සේ ප්‍රයෝජනයටපත් ලැබෙනවා. මා ඔබෙන් ප්‍රශ්න කළොත් ජීවිත ගමනේ අපි කවුරුත් සොයාගෙන යන්නේ කුමක්ද කියලා විවිධ අදහස් ප්‍රකාශ වෙන්නට පුළුවන්. නමුත් හැබෑම අදහස නම් මොන රටක ජීවත් වුණත්, මොන භාෂාවක් කතා කළත්, මොන පාටින් අපි ශරීර වර්ණය දැක ගන්නට ලැබුණත්, මොන ආගම දහමකට අයිති වුණත් සියලු මිනිස්යෝම හොයාගෙන යන්නේ ඔබේ වචන වලින් සඳහන් කළොත් ආදරයයි කරුණාවයි. ගහනුවට බනිනවට මේ ලෝකේ කවුරුවක් කැමති නැහැ. මිනිස්යෝ පමණක් නෙමෙයි, තිරිසන් සතෙක්වත් ගහනුවට බනිනවට, දුකට වේදනාවට කැමති නැහැ. එහෙමනම් තථාගත බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කළ ධර්මය සියලු දෙනාගේම සැනසෙල්ල පිණිසයි. ඒ සතුට සන්තුෂ්ටිය සැනසෙල්ල සොයාගෙන යන ගමනක මනස සුවපත් කරන මේ දහම් පෙළ මොනතරම් වටිනවද, ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියලා ඔබම හිතලා බලන්න. සංයෝජනීය ධර්ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා. සංයෝජනීය ධර්ම කියලා මෙහි සඳහන් කරන්නේ ලෝකයට අපි ඇඳබැඳ තබා ගන්නා කරුණු පිළිබඳවයි. කෙටියෙන් සරලව සඳහන් කළොත් ඇසෙන් රූපයක් දැකලා එයට ප්‍රිය නම් මම මගේයි කියලා අපි හිතින් අල්ල ගන්නවා. ඒ රූපයට අකමැති නම් මම කැමති නැහැ කියලා අමනාප සිතුවිල්ලක් පහළ කර ගන්නවා. දකින අහන හැම දෙයකටම අපට දැනෙන්නේ නැහැ මා කැමැත්තෙන් ඒ අරමුණ අල්ලගත්තද එහෙම නැත්නම් අකමැත්තෙන් ගැටුණද කියලා. නමුත් මනසෙහි සියුම්ව ඒ ස්වභාවය දැනෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්. නමුත් ජීවත් වෙනවා කියන තැන අපි අර සතුට හොයාගෙන යන, සැනසෙල්ල හොයාගෙන යන තැන බලාපොරොත්තු වෙන්නේ ඇසට කැමැතිම දෙයක්. කැමැතිම දෙයක් දකිනකොට, හොයාගෙන යනකොට අකමැති දේවල් වලදී අපි ගැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම කන් දෙකෙන් කැමැති දෙයක් හොයාගෙන යන්නේ, අහන්න කැමැති දෙයක්. අකමැති දෙයක් අහන්න ලැබුණොත් අපි ඒකත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. ওই විදියට නාසයෙන් කැමැති ආග්‍රහණයක්, දිවට කැමැති රසයක්, ශරීරයට Taman කැමැතිම ස්පර්ශය, පහසුව, සිතට සිතුවිලි, කැමැතිම සිතුවිලි, මේවා තමයි සතුට සැනසෙල්ල හොයාගෙන යන ඔබ අප කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අකමැති දේවල් වලදී ගැටෙනවා. ධර්මයේ හඳුන්වන්නේ මේවා සංයෝජනීය ධර්මය කියලා. එතකොට ඇස සංයෝජනීය ධර්මයක්,
රූපය සංයෝජනීය ධර්මයක්. ඒ විතරක් නෙමෙයි. බලන්න මේ වචනේ ඔබට මතකද කියලා? චක්කු විඥාණය. විඥාණය පවතිනවා ඇසෙන් රූපයක් දකිනකොට ඒ අරමුණ හඳුනගන්න සිත අපි හඳුන්වනවා චක්කු විඥාණය කියලා. එහෙමනම් ඇසද රූපේද චක්කු විඥාණයේද සංයෝජනීය ධර්මයක්. ලෝකෙට ඇඳ බැඳ තබා ගන්න හේතු වන ධර්මතාවයක්. එතකොට ඇඳ බැඳ තබා ගන්න කැමැතියි කියලා අපි අරමුණු හොයාගෙන යන්නේ. අකමැති දේවල් වලදී ගැටෙන්නත් පුළුවන්. ওই විදියට නාසය, ওই විදියට කනත්, ශබ්දයත්, ඒ වගේම සෝත විඥානයත්, නාසයත් ආග්‍රහණයත්, ගාන විඥානයත්, ඒ වගේම දිවත් රසයත්, જીවහා විඥානයත්, කයත් ස්පර්ශයත්, කාය විඥානයත්, මනසත් ඒ වගේම සිතුවිලිත් මනෝවිඥානයත්. මේ හැම දෙයක්ම සංයෝජනීය ධර්ම හැටියට පෙන්වම් කළා. මතකයිනේ ලෝකයට ඇඳ බැඳ තබා ගන්නා වූ ධර්ම හැටියට මේවා පෙන්වම් කළා. දැන් මේ ඇඳ බැඳ තබා ගන්නා වූ ධර්මයන්ගෙන් තමයි අපි සතුට හොයන්නේ. දැන් නිවැරදි ස්වභාවය අපි තේරුම් ගන්න අවශ්‍යයි. කුමක්ද මේ නිවැරදි ස්වභාවය කියලා කිව්වේ? පින්වත්නි, යථා ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් ඒක තමයි නිවැරදි ස්වභාවය කියලා සඳහන් කළේ. ඇසේ හැබෑ කතාව තේරුම් ගන්න ඕනේ. රූපේ හැබෑ කතාව තේරුම් ගන්න ඕනේ. චක්කු විඥානයේ හැබෑ කතාව තේරුම් ගන්න ඕනේ. ওই විදියට අර මුලින් සඳහන් කළා වගේ කන, ශබ්දය, ඒ වගේම සෝත විඥානය, නාසය, ඒ වගේම ආග්‍රහණය, ගහන විඥානය ආදී වශයෙන් අර සඳහන් කළ හැම සංයෝජනීය ධර්ම පිළිබඳව යථා ස්වභාවය අපි දැනගෙන තිබෙන්න ඕනේ. යථා භූතං පජානාති. තතු ආකාරයෙන් දැනගෙන පවතින්න ඕනේ. මා ඔබට සඳහන් කළානේ සන්තුෂ්ටිය සැනසෙල්ලයි මේ හොයාගෙන යන්නේ. ඒ නිසා සන්තුෂ්ටිය සැනසෙල්ල හොයාගෙන යනකොට අපි යම් වූද අවබෝධයක් ධර්මයේ නමුත් තරමක් ගැඹුරින් දැනගෙන තියෙන්න ඕනේ. පින්වත්නි, මේ ලෝකේ ජීවත් වෙනකොට සතුට හොයාගෙන යනකොට මොන දේ ඉගෙන ගත්තත් හරියට ඉගෙන ගත්තේ නැත්නම් ජීවිතය පාත්තන්න බැරි වෙනවා. ඒක දෑත දෙපය මහන්සි වෙලා කරන වැඩක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වර්තමානයේ තුල ඔබ හඳුන්වන වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්, ගුරු වෘත්තිය වෙන්න පුළුවන්, ගණකාධිකාරී වෙන්න පුළුවන්, නීතිඥ වෙන්න පුළුවන්, ව්‍යාපාරික ලෝකෙ වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම යහපත් වූ හැසිරීමකින් එනම් කායික වාචික සංවරයෙන් යුක්තව සීලේ පිහිටලා එනම් නිවැරදි ධර්මානුකූලව ඒ විෂය, ඒ කටයුත්ත පිළිබඳව ගැඹුරින් නිසි ලෙස හරි අවබෝධයක් තිබුණොත්, පුරුද්දක් තිබුණොත් එය ඔබට සතුට වෙන්න පුළුවන්, අන් අයටත් යහපත් වූ සේවාවක් ඉටුකොට දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ලෞකික ජීවිතය හොඳින් ගත කරන්නත් පුළුවන්. ඉන් අදහස් කළේ ඔබටම කියලා ගෙයක් දොරක් හදාගෙන, ඔබ හිතන විදියට වාහනයක් අරගෙන, කැමති විදියට ධර්මානුකූලව ආහාර පාන, ඇඳුම් පැළඳුම් පරිහරණය කරමින්, ඒ වගේම යුතුයකම් ඉටු කරමින් කාටවත් අත නොපා සතුටින් ජීවත් වෙනවා කියන තැනකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම විෂයක්ම, හැම ශාස්ත්‍රයක්ම හොඳින් දැනගෙන තියෙන්න ඕනේ. එතකොට මේ ධර්මයට පමණක් අපි අඩු තැනක් දීම නොකළ යුතුයි. ඔබේ හිත රිදෙන්න එපා. පින්වත්නි, වැඩි පිරිසක් බෞද්ධ නමින් පෙනී සිටින ශ්‍රාවක ශ්‍රාවිකාවන් පවා පින්වත්නි ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කළත් වැඩි පිරිසක් ඒ ඉතිපිසෝ ගාථාවේ තේරුමවත් හරියට දන්නේ නැහැ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන්න ආදී වශයෙන් සඳහන් කරන්න පුළුවන්. නමුත් තේරුම ඇහුවොත් බොහෝ පිරිසකට තේරුම කියා ගන්නත් බැරි වෙනවා. තේරුම දන්නේ නැත්නම් ඒ බුද්ධානුස්සති භාවනාවක් වගේ රාග දෝෂ මෝහ සංසිඳන ආකාරයෙන් වඩන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ධර්මයේ නමුත් හරි හැටි ගැඹුරින් ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයෙන් අපි පුරුදු කරන්න ඕනේ. ඒ නිසා මම ඔබට සඳහන් කළේ මේ සන්තුෂ්ටිය සැනසෙල්ල හොයාගෙන යන ගමනේ සංයෝජනීය ධර්ම හැටියට ඇස, රූපේ, චක්කු විඥානීය ආදී වශයෙන් මේ ආයතන හයත්, ආයතන කිව්වේ ඇස, කන ආදී ආයතන, ඔබ කියන්නේ ඉන්ද්‍රිය කියලා. මේ ආයතනත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, මෙන්න මේ අරමුණු පිළිබඳවත් යථා අවබෝධයක් තිබෙන්න ඕනේ. නැත්තම් වරද්ද ගන්නවා. වරද්ද ගන්නවා කියලා කියන්නේ කුමක්ද? ඇසෙන් රූපයක් දැකලා පෘථග්ජන ස්වභාවය අනුව ඔබ ඒ රූපයට කැමති වෙන්න පුළුවන්. ධර්මයේ කියන්නේ ඇලෙනවා කියලා, රාගයටපත් වෙනවා කියලා. අකමැති නම් ගැටෙනවා. එහෙමනම්
අපි යමකට කැමති වෙන්න පුළුවන්. ඒකට කියනවා අස්සාදයෙන් දකින්න පුළුවන්. හැබැයි නිවැරදි ලෙස ඒක දකින්න ඕනේ, ඒක පරිහරණය කරන්න ඕනේ. මම භික්ෂුන් වහන්සේ නම. මම ලෝකය දකින විට මගේ අරමුණ නිවන අරමුණු කරගෙන සීලේ පිහිටලා සතර හතිපට්ඨානයේ සිහිය පිහිටවන තැනක සිටගෙන තමයි හිතින් මානසිකාර්යය කරගෙන තමයි ලෝකය දකින්න ඕනේ. ලෝකයට ඇහුම්කන් දෙන්න ඕනේ. ආග්‍රහණ කරන්න. රසය, ස්පර්ශය, සිතුවිලි. ඒ භික්ෂු ජීවිතය පාත්තන්න ඕනේ ඒ ආකාරයට. ඔබත් ඒ වගේ. පළවෙනි පියවර හිතන්න මිනිසෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ. ඊළඟ පියවර අම්මා කෙනෙක් හැටියට, පියාණන් කෙනෙක් හැටියට හිතන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. විවාහක නම් ස්වාමි දියණිය, ස්වාමි පුත්‍රයෙක් හැටියට හිතන්න ඕනේ, කටයුතු කරන්නට ඕනේ. සහෝදරයෙක්, සහෝදරියක් හැටියට. ඉගෙන ගන්න දරුවනුත් එහෙමයි. වැඩිහිටියනුත් එහෙමයි. ওই විදියට නැන්ද මාමා, ආච්චි සීයා ආදී වශයෙන්ුත් අවසානයේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්ත, උසස් මනසක් තිබෙන, වටිනාම ශ්‍රේෂ්ඨ ජීවිත ගත කරන්න පුළුවන් මිනිසෙක් කියන හැඟීම අපි හැම කෙනෙකුටම පවතින්න ඕනේ. අන්න ඒ අනුව ලෝකය බලන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ධර්මයෙන් පෙන්වා දෙන්නේ අන්න ඒ අදහස ඇති කරගන්න. එහෙමනම් තතු ආකාරයෙන් දකින්න යථා භූතම් පජානාති කියන එක ධර්මයෙන් පෙන්වලා දෙනවා. ලෝකයේ දෙස බලන්න අස්සාදයෙන් කිව්වේ සොම්නසින් යුක්තව බලන්න. ඒ වුණත් කායික වාචසික සංවරයේ පිහිටල සීලෙන් යුක්තව හිත පවත්වාගෙන ඔබ ලෝකයේ දෙස බලන්නට පුළුවන්කම ලැබෙනවා. ඉගෙන ගන්නකොට දරුවනුත් එහෙමයි. ඊර්ෂ්‍යා කරන්නේ, මාන්නයටපත් වෙන්නේ, දියුණුවටපත් වෙන අයට තරහක් ඇති කරගන්නේ, වෛරයක් ඇති කරගන්නේ නැහැ. තමනුත් උත්සාහයෙන් නිවැරදි ආකාරයෙන් කටයුතු කරනවා. ඉගෙනීම කරගෙන යන්න පුළුවන්. රැකියාවක් කරන ඇත්ත එහෙමයි. ධර්මානුකූලව ඔබේ සේවය දක්ෂාන්දමින් කටයුතු කරන්න. හැබැයි අනිත් අයට වරදක් කරන්නවත්, එහෙම නැත්නම් නපුරුකම් කරන්නවත්, දියුණුවටපත් වෙන අයට ඊර්ෂ්‍යා කරන්නවත් නැතුව, ඒ වගේම වංචාකාරී ආදී කටයුතු වලින් බැහැර වෙලා ධර්මානුකූලව ජීවිතය පවත්වන්න. මේ ආදී වශයෙන් ඔබට ජීවිතය ගැන අස්සාදයෙන් සොම්නසෙන් දකින්න පුළුවන්. එහෙත් මීළඟට නිබ්බිදානුපස්සිතා ධර්මයේ සඳහන් කළ ධර්ම දෙකක් තිබෙනවා. අස්සාදානුපස්සිතා, නිබ්බිදානුපස්සිතා කියලා. අස්සාදයෙන් දැකීමත් ඒ වගේම නිබ්බිදාවෙන් දැකීමත් සිද්ධ කරන්න ඕනේ. සීලේ පිහිටලා කායික වාසික සංවරයෙන් යුක්තව ලෝකයේ දෙස සොම්නසින් බලන්න, සොම්නසින් කටයුතු කරන්න. ඔබේ වචනයෙන් කළොත් සතුටෙන් ලෝකයේ දෙස බලන්න, සතුටින් යුක්තව කටයුතු කරන්න. හිරුසඳු ඇල්ලුවේ නැති වුණාට කමක් නැහැ. එක රාත්‍රියකින් සත්පුරුෂ මිනිසෙක් හැටියට මහ පොළේ පය ගහලා මගේ ජීවිතේ නිවැරදි කියලා හිතන්න පුළුවන් ආකාරයෙන් ජීවිතය පාත්තන. මතකයිනේ නැවත නැවත සඳහන් කළොත් සීලේ පිහිටා කටයුතු කරන්න ඕනේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. අවබෝධයෙන් යුක්තවම කායික වාසික සංවරය නම් වූ සීලේ පිහිටලා කටයුතු කරන්න, ලෝකයේ දෙස බලන්න. ඔබට ඒ සිද්ධ කරන්න පුළුවන්. ස්වාමියා බිරිඳ, දෙමව්පියෝ දරුවෝ ඒ දේ යුතුයකම් කරන්න පුළුවන්. ස්වාමියා බිරිඳ ශරීර දුකක් වුණත් එකම ජීවිතයක් වගේ ඔබට දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔබ පොරොන්දු වුණා වගේ විවාහයේදී කොළ කැබැල් එක ලියලා අස්සම් කළා වගේ නුඹ සමග ජීවිතයේ දුක සැප බෙදාගෙන ජීවිතයේ කෙලවර දක්වාම ගත කරනවා කියලා පොරොන්දු වුණා වගේම සොම්නසින් ඔබ ජීවිතයේ දෙස බලන්න. එතකොට පෞල් ජීවිතයට වරදක් නොවන ආකාරයෙන් ජීවිතය පාත්තන්න, සොම්නසින් සතුටින් ජීවිතයේ දෙස බලන්න පුළුවන්කම ලැබෙනවා. අර කායික වාසික සංවරය කියන සීලයෙන් ඔබට ආරක්ෂාවක් දීලා තිබෙනවා. පින්වත්නි, මේ ලෝකයේ ඕනම දෙයක් ලබනකන් තමයි ඕනකම තියෙන්නේ. අශෘතව පෘථග්ජන හිත්වල හැටි එහෙමයි. තමා සතු කරගත්තට පස්සේ ඒකට තියෙන ඕනකම ටිකෙන් ටික අඩු වෙලා යනවා. දැන් ඇඳුමක් පැළඳුමක් ගැන හිතලා බලන්න. පළවෙනි වතාවට දැක්ක දවසේ මේක සාමාන්‍ය නිදසුණක්. ඒ ඇඳුමට කැමති වෙන්න පුළුවන්. ඒ ඇඳුම මිලට ගත්තා. පළවෙනි දවසේ දෙකේ ඇඳ පැළඳ හැඩ බැලුවා. හැබැයි ටික දවසක් යනකොට ඒක දැන් ඇතේ කියලා හිතට එන්න පුළුවන්. ඊට පස්සේ අලුත් ඇඳුමක්, අලුත් පෙනුමක්, අලුත් මෝස්තරයක්, ওই විදියටනේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි, මේ හැම දෙයක්ම අශෘතව පෘථග්ජන හිත් ලබනකම් බලවත් වූ ඕනකමක් දක්වනවා. හැබැයි තමා සතු කරගත්තට පස්සේ ඒකට තියෙන ඕනකම ටික ටික අඩු වෙලා දැන් මේ අභාවිත අශෘතවත් හිත අලුත් පෙනුමක්, අලුත් හඬක්,
අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්, අලුත් සිතුවිලි ආදී වශයෙන් හොයන්ට යනවා. මේ අශෘතව පෘථග්ජන හිත් සියල්ල ධර්මයට අනුව පුරුදු නොකොට හිත්. පින්වත්නි, මේ වචන තුන මේ වෙලාවේ ඔබට අහන්න ලැබුණ කියලා හිතේ ගැටීමක් ඇති කරගන්න එපා. එනම් සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. පණ ඇති හෝ පණ නැති හැම වස්තුවක්ම අපි ගත්තොත් සංකත සංඛාර කියන වචنين මේ සියලු සංකත සංඛාර වස්තු අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්. එනම් නිට්ටය නැහැ, ස්ථිර නැහැ. යමක් ස්ථිර නැතිනම් එතන අපිට අකමැති දේ සිද්ධ වෙන නිසා දුකක් හට ගන්නවා. ඒ දුක හටගන්නේ අපි අකමැති දේවල් සිද්ධ වෙන්නේ අනාත්ම. අපට ඕන විදියට එය පවතින්නේ නැති නිසා. අපි හිතන පතන විදියට ඒ දේවල් පාලනය කරගන්න බැරි නිසා. මේ විදියට මේ ලෝකේ පණ ඇති පණ නැති හැම දෙයක්ම අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්කන ධර්මයට යටත් කොට දකින්න ටික ටිකවත් පුරුදු නොකල හිත් අභාවිත හිත් අශෘතව පෘථග්ජන සිත්වල ස්වභාවය එයයි. එහෙමනම් අන්න එවැනි අශෘතව පෘථග්ජන හිත් වලින් ලෝකයේ දෙස බලන්නේ සැපම හොයාගෙන, කැමැති දේම හොයාගෙන ලබනවා. ලැබුවට පස්සේ දැන් ඒක ඇති කියලා කියනවා. ඒ වගේම ලැබුවට පස්සේ සමහර විටක සැක, ශෝකය, බිය කාට හරි මේ වයිති වේද, කවුරු හරි ගනීද, අර අභාවිත හිතෙන් මොනතරම් දුකක් විඳිනවද? ඒ වගේම දැන් අර කැමැති රූප ශබ්ද වශයෙන් අරමුණු ලබන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එතකොට ප්‍රාණඝාත කරන්න පුළුවන්, සොරකම් කරන්න පුළුවන්, ඉන්ද්‍රියන් වර්ධවා සතුටු කරන්න, බොරු කියන්න, මොනතරම් දේවල් වැරදි දේවල් සිද්ධ කරන්න පුළුවන්ද? පින්වත්නි, දැන් භාවිත හිතක් තිබුණොත් මේ පණ ඇති පණ නැති හැම දෙයක්ම හැදිලා තියෙන්නේ කරුණු හතරකින්. ඒවලට අපි කියනවා මහා භූත රූප කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තදගතිය, වැగిරෙන බව, උෂ්ණය, වායෝ කියන මේ හතරෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ පඨවි ආදී ධාතුන්ගෙන් හැදිලා තියෙන පණ ඇති පණ නැති හැම දෙයක්ම හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒක තමයි අර අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්කන අදහසින් සඳහන් කළේ. එහෙමනම් මම කැමතිනම් යහපත් ලෙස ඒක පරිහරණය කරනවා, ලබනවා. හැබැයි ලැබුවත් හටගත් වගේම නැති වෙලා යනවා. ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ. දැන් එතනත් හොඳ අවබෝධයක් තියෙනවා. යමක් කැමති වුණත් ලබන්න බැරි නම් හැබැයි ඒකත් එක්ක ඒක ලබන්න ප්‍රාණඝාත, සොරකම් ආදී වැරදි දෙයක් කරන්නේ. මොකද ඒව වුණත් හටගත් වගේම නැති වෙලා යනවා. හට අරගෙන නැති වෙලා යන දෙයක් වෙනුවෙන් ඇයි මම ප්‍රාණඝාත කරන්නේ? සොරකම් කරන්නේ? මම මේ වගේ වැරදි දෙයක් සිද්ධ කරන්නේ කියන අදහස තියෙනවා. සමහරට සම්මතයේ යමකට ඔබ අකමැති. අපි හිතමු අපි කොයිතරම් හොඳින් හිටියා, සමහර කෙනෙක් වෙන්න පුළුවන් අපේ දේවල් සොරකම් කරන්න පුළුවන්, අපිට නරක වචනින් කතා කරන්න පුළුවන්, අපවාද කරන්න පුළුවන්, බොරු චෝදනා කරන්න පුළුවන්. ඔබේ ජීවිතවල ස්වාමියා බින්ද දරුවෝ වෙනුවෙන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔබ පරිස්සම් වෙන්න. ඔබට නීතිය පිහිට පතන්න පුළුවන්, ආරක්ෂා වෙන්න පුළුවන්. හැබැයි ඔබේ හිත ආරක්ෂා කරගන්න ඔබට පුළුවන් කමක් ලැබෙන්න ඕනේ. අර බාහිර කෙනෙක් වැරද්දක් කළා කියලා තමන්ගේ හිතත් දේශයට, තරහවට, වෛරයට ඇති කරගෙන ප්‍රාණඝාත කරන්න යාම හෝ නැත්තම් මේ වටිනා ජීවිතෙන් තරහෙන් වෛරයෙන් ජීවත් වෙලා බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ආකාරයෙන් මරණින් මතු නැවත සතර අපායේ උපදින්නද සූදානම් වෙන්නේ. අර බාහිර කෙනෙක් බාහිර දෙයක් සිද්ධ වෙච්ච නිසා නැහැ. අපි ආරක්ෂා වෙන්න ඕනේ. අපි නිවැරදි නම් නිවැරදි බව පෙන්වා දෙන්න පුළුවන්, කියන්න පුළුවන්. එහෙත් නැතිනම් නීතිය පිහිටක් පතන්න පුළුවන්. එහෙත් අපේ හිත රාගයට, දේශයට, මෝහයට, තරහවට, වෛරයට හසු කරගන්න නැතුව සෝවත්තිකෝ පීතිගමනියෝ සුවසේ නිරාමිස ප්‍රීතියෙන් යුතු ජීවිතයක් පාත්වන්න තරම් හැකියාවක් අපට තිබෙන්න ඕන. දැන් ඔබට පැහැදිලිනේ පින්වත්නි අස්සාදෙන් ලෝකයේ දෙස බලන හැටි. දැන් මෙහිදී අපි නිවැරදි ආකාරයට ලෝකයේ දෙස බලනකොට නිබ්බිදාවට හිත සකස් වෙන්න ඕන. නිබ්බිදාවට හිත සකස් වෙනවා කියන්නේ ඔබ දෙමව්පිය දරුවෝ ස්වාමි භාර්යාව වශයෙන්, සහෝදර සහෝදරාදීන් වශයෙන් අත්තල් පටලාගෙන ලංව හිටියත් දෙමව්පිය දරුවෝ පුංචි කාලේ කොහොමද? නුඹල මගේ වස්තුව, නුඹල මගේ හදවත, නුඹල මගේ මැණික ආදි වශයෙන් වර්තමානයේ කියන්නේ තරුණ දෙමව්පිය පුංචි දරුවෝ ලං කරගෙන ඔය මොනවා සඳහන් කළත් යහපත් වූ ජීවිතවල අස්සාදෙන් සොම්නසෙන් යුතුව. හැබැයි පරම සත්‍ය කුමක්ද? මේ බලන්න, මේ අදහස ඔබට මතක තියාගන්න පුළුවන්ද කියලා. මම මගේ කියන මේ කය කෙරෙහිවත් හැබැයි අයිතියක් මට නැහෙනි. හිතලා බලන්න, හරිද කියලා. රෝම කූපයක, කෙස් ගසක, නිය කැබැල්ලක, සම් කැබැල්ලක තරම් හැබැයි අයිතියක් තියෙනවද කියලා නුවණින් හිතලා බලන්න. මොකටද අර රෝහල් හැදිලා තියෙන්නේ?
සමහර බරපතල රෝග හැදුනම දරා ගන්න බැරුව තියුණු ආයුධයකින් කපනවා කොටනවා වගේ දැනෙන වේදනාව විඳ දරා ගන්න බෑ කියලා. ඒ කෑ ගහලා අඬන්නේ. මමවත් මට අයිති නෑ. සම්මතයේ තුල සීලේ පිහිරලා කවල පොළ නාවල ඉගෙන කියාගෙන රැකියා වෘත්තිය ධර්මානුකූලව පාත්වන්න. සොම්නසින් අස්සාදයෙන් ලෝකයෙන් බලන්න. හැබැයි නිබ්බිදාව පිළිබඳවත් බලන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. හටගත්ත හැම දෙයක්ම නැති වෙලා යනවා. මම මගේ කියලා පැවැත්වුවත් මේ ශරීරයේ රෝම කූපයක තරම් අපේ සංස්කෘතියේ වචනයක් අනුව සඳහන් කළොත් අබමල් රේණුවක තරම් හැබැයි අයිතියක් මම කියන මටවත් මේ කය කෙරෙහිවත් පවතින්නේ නැහැ කියන අදහස හිතට පුරුදු කොට තියන්න. ලෝකයේ දෙස සොම්නසින් බලනවා. හැබැයි රාගයෙන් දේශයෙන් වැරද්දක් කරන්න යන්නේ නැහැ. අකමැති දෙයත් එක්ක තරහවෙන් වෛරයෙන් කේන්තියෙන් කටයුතු කරන්න යන්නේ නැහැ. පටවි ආදී හේතුන් නිසා හටගත්ත පණ ඇති පණ නැති හැම දෙයක්ම සවිඥානික අවිඥානික හැම දෙයක්ම හැම වස්තුවක්ම හැම කෙනෙක්ම හටගත්ත වගේම නැති වෙලා යනවා. සොම්නසින් ලෝකයේ දෙස බලලා සොම්නසින් ජීවත් වෙනවා. හරියට අර දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යාවන්ට දැනෙන්න ඕනේ. ඔව් ඕනම මොහොතක් ජීවිතයේ අවසන් වෙයි. නමුත් ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතයේ හමුවීම ගැන මට සන්තෘෂ්ටියක් තිබෙනවා. අපි ඔවුනොන්ට යුතුයකම් කළා. රැක බලා ගත්තා. යම් වූ අම්මා කෙනෙක් අපච්චි කෙනෙක් කළ යුතු යමක් වෙනන් දරුවන්ට ඒ දේ කළා. ස්වාමියා බිරිඳ කළ යුතු දේ ඒ දේ කළා. නමුත් අවුරුදු 400-500ක් ජීවත් වෙන්න ලැබෙන්නේ හටගත් වගේම සියල්ල නැති වෙලා යනවා. එතකොට හිතට ලැබෙන සුවය බොහොමයිනේ යුතුයකම් කරાવી. රහසින්වක්වත් වරදක් කරන්නේ. දන්නව ජීවිතයේ යථාර්ථය කුමක්ද කියලා ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. අතට අල්ලගත්ත හැම දෙයක්ම සම්මුතියේ සොම්නසින් මම මගේ කියලා ලං කරගෙන හිටියට අල්ලගත්ත අතේ ඇඟිලි කරුවක තරම්වත් හැබැයි අයිතියක් නැහැ කියලා පැහැදිලි. හිතන්නට යයි ආරාධනා කරමින් තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බෙලින් ඔබ හැමතෙම හැම සැනසෙල්ලක් වේවා. උතුම් ධර්මාබෝධයම සැලසේවා.